අද මා ඔබ වෙත ගෙනෙනවා හත ශ්‍රේණිය 8 වෙනි පාඩම. පෘථිවියේ ස්වභාවය. අපි මුලින්ම පෘථිවියේ ස්වභාවය කියන්න කලින් අපි සෞර ග්‍රහ මණ්ඩලය ගැන පොඩ්ඩක් බලමු. අපි දන්නවා අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානිය සූර්යයා. මේ සූර්යයා කේන්ද්‍ර කරගෙන ග්‍රහලෝක 8ක් පෘථිවිය වටේ සූර්යයා වටේ භ්‍රමණය වෙනවා. මේ ඉන්නේ සූර්යාට සමීපම කුඩාම ග්‍රහලෝකය. පළවෙනි ස්ථානයේ ඉන්නේ බුධ. දෙවෙනි ස්ථානයේ ඉන්නේ සිකුරු ග්‍රහලෝකය. තුන්වෙනි ස්ථානයේ ඉන්නේ කවුද කියලා බලන්න. මේ තමයි සුන්දරම ග්‍රහලෝකය. ඊළඟට රතු ග්‍රහයා ලෙස හඳුන්වන හතරවෙනි ස්ථානයේ ඉන්නේ අඟහරු. මේ තමයි සෞර ග්‍රහ මණ්ඩලයේ සූර්යාට පමණක් දෙවෙනි වන විශාලම ග්‍රහලෝකය බ්‍රහස්පති. මේ තියන්නේ සෞර ග්‍රහ මණ්ඩලයේ ලස්සන ග්‍රහලෝකයක් වලලු තිබෙන සෙනසුරු. මේ තියන්නේ තවත් වලලු තියෙන ග්‍රහලෝකයක් යුරේනස්. සෞර ග්‍රහ මණ්ඩලයේ අවසානම ග්‍රහලෝකය නෙප්චූන් 8 වෙනි ස්ථානයේ. ප්ලූටෝ කියලා ග්‍රහලෝකයක් තිබිලා අපි ඒක වාමන ග්‍රහයක් විදිහට දැන් සැලකන්නේ. එහෙනම් නවග්‍රහයන් නෙමෙයි ග්‍රහලෝක 8ක් දැන්. දුවේ පුතේ මේ ග්‍රහලෝක 8න් මට කියන්න ඕගොල්ලෝ සුන්දරම ග්‍රහලෝකය මොකක්ද? සුන්දරම ග්‍රහලෝකය ඔබත් මමත් වෙසෙන වසන මේ පෘථිවිය. අපි පෘථිවිය ගැන තමයි මේ පාඩමෙන් ඉගෙන ගන්න. අපි මුලින් බලමු පෘථිවියේ මතු පිට කොහොමද තියෙන්නේ කියලා. සුන්දර ග්‍රහලෝකයක් කිව්වා. ඇයි මේකට සුන්දර ග්‍රහලෝකයක් කිව්වේ? අනික් ග්‍රහලෝකවල නැති ලස්සන සුන්දර පරිසර මේ ග්‍රහලෝකයේ හමු වෙනවා. දැනට සොයාගෙන තියෙන පුතේ දුවේ පෘථිවිය තමයි ජීවයට සුදුසු වාසස්ථානය කියලා. අනික් ග්‍රහලෝක ගැන එහෙම නැත්නම් සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිට ජීවය පිළිබඳව තාම හරියට නිශ්චිත සොයාගෙන නැහැ. දැනට සෞර ග්‍රහ මණ්ඩලයේ ජීවයේ පවතින එකම ග්‍රහලෝකය පෘථිවිය. එයා ඈතට මොන වගේද දිස් වෙන්නේ? නිල් පාට ග්‍රහය. අපි දන්නවා රතු පාට ග්‍රහයක කිව්වම අඟහරු ග්‍රහලෝකය. පෘථිවියයි නිල් පාට ග්‍රහලෝකය කියන්නේ. මෙයාගේ පෘථිවි පෘෂ්ඨයේ වැඩිම ජලය තමයි තිබෙන්නේ. එහෙනම් ජීවීන්ට අත්‍යවශ්‍ය සාධකයක් වන ජලය සහ ඔක්සිජන් සහිත වායු ගෝලයක් තියෙන ග්‍රහලෝකයක් විදියට අපිට පෘථිවිය හඳුන්වන්න පුළුවන්. දුවේ පුතේ මේ පෘථිවියේ හිමකඳු වනාන්තර දියැලි ඒ වගේ විවිධ පරිසර තියෙනවා. ගිනිකඳු ඒ වගේ පරිසර තියෙනවා. උන්දිය උල්පත් සාගර ජලාශ මේ පෘථිවිය බහුලයි. අප වෙසෙන ශ්‍රී ලංකාව ගත්තා. ශ්‍රී ලංකාවේ විවිධ පරිසර තිබෙනවා. ඔයගොල්ලන්ට පේනවා මේ පෘථිවියේ මතු පිට අපි වෙසෙන පෘථිවියේ මතු පිට අපි හඳුන්වනවා කබොල කියලා. මේ කබොල කියන පෘථිවි මතු පිට වෘක්ෂලතාදී ජීවීන් මේගොල්ලෝ වෙසෙනවා. එහෙනම් අපි බලමු මේ පුතේ මේ පෘථිවියේ ඇතුළත ව්‍යුහය කොහොමද කියලා. මේ සඳහා අපි
ක්‍රියාකාරකම ලෑස්ති කරලා තියෙන්නේ. ඒ නිසා මුලින්ම අපි ක්‍රියාකාරකමට ගිහිල්ලා ඒක නරඹලා ඉමු නේද? අපි දැන් 7 ශ්‍රේණිය විද්‍යාව 8 වෙනි පාඩමට අදාළ ක්‍රියාකාරකමක් කරමු. මේ ක්‍රියාකාරකම කිරීම සඳහා මම මේ ආකෘතියක් සෑදුවා ඔයගොල්ලන්ට පෙන්වන්න. පෘථිවියේ ස්වභාවය, පෘථිවියේ ව්‍යුහය අධ්‍යයනය කරන්නයි මේ ක්‍රියාකාරකම කරන්නේ. අපි ජීවත් වෙන මේ පෘථිවියේ පිටතින්ම අපි වාසය කරන පෘථිවි කබල පිහිටනවා. මේ කොළ පාටට දිස් වෙන්නේ පෘථිවි කබල. එතකොට මේ පෘථිවි කබලේ ශ්‍රී ලංකාව පෙන්නනවා, මේ ඉන්දියාව. එතකොට මේ තමයි අපි ජීවත් වෙන පෘථිවිය. පෘථිවි කබල. මේ පෘථිවි කබලට ඇතුළතින් මොනවද තියෙන්නේ කියලා බලමු. ඔයගොල්ලෝ දන්නවා පෘථිවි කබල තමයි සියලුම ජීවීන් සාකහ සතුන් ජීවත් වෙන්නේ. මේක ඊටමත් තුනී ස්තරයක්. වැඩිපුර සාගර තමයි වැඩිපුර තිබෙන්නේ. වැඩිපුර සාගර. අපි බලමු මේකේ හරස්කඩක් අරගෙන මේ දැන් මං හරස්කඩක් ගන්නවා. බලමු මේ හරස්කඩෙන් අපිට ඕගොල්ලන්ට ඔන්න පෘථිවි කබල අපි කැපුවා. පෘථිවි පෘෂ්ඨය සම්පූර්ණයෙන්ම පෘථිවිය කැපුවා. කැපුවාම ඕගොල්ලන්ට පේනවා මේකේ ලා කොළ පාටට ඉතා තුනී ස්තරයක්. මේ ලා කොළ පාටට තුනී ස්තරයට අපි කියනවා පෘථිවි කබල. ඒකේ ඝනකම ඇතැම් තැන්වල ඉතාමත් ඝනකම අඩු වෙනවා, සමහර තැන්වල ඝනකම වැඩි. ඝනකම ගැඹුරු සාගර පතුලේදී කිලෝමීටර් 5ක් පමණ වෙනවා. සාගර පතුලේ ඝනකම කිලෝමීටර් 5ක් ගැඹුරට පෘථිවි කබල පිහිටනවා. වැඩිපුර තියෙන්නේ ජලයෙන් වට වෙලා. මේ කබල හැදිලා තියෙන්නේ පාෂාණ හා පස් වලින්. මේ කබලේ වැඩිපුරම තිබෙන මූලද්‍රව්‍ය තමයි ඔක්සිජන්, සිලිකන් සහ ඇලුමිනියම්. අපේ ජීවය පවත්වා ගැනීමට වැදගත් වන සියලුම දේ ලබා ගන්න මෙන්න මේ කබලේ. ඊළඟට බලමු කබලට ඇතුළතින් තියෙන ඊටමත් ඝනකම් ස්තරය. කබලට ඇතුළතින් තියෙන මේ ලා කොළ පාට ස්තරය ප්‍රාවරණය. මේක සාමාන්‍යයෙන් කිලෝමීටර් 2900ක් පමණ ඝනකම් ප්‍රදේශයක්. මේක හැදිලා තියෙන්නේ තනිකරම පාෂාණ වලින්. මේ පාෂාණවල තියෙන බහුලම මූලද්‍රව්‍ය තමයි අර පෘථිවි කබලේ තිබුණු ඒවාට අමතරව කාබන්, සිලිකන්, ඇලුමිනියම් වලට අමතරව ඔක්සිජන්, මැග්නීසියම් සහ යකඩ මේ ප්‍රාවරණේ වැඩිපුරම තියෙනවා. ඔක්සිජන්, සිලිකන්, මැග්නීසියම් සහ යකඩ. එහෙම නැත්නම් අයන්. මේ මූලද්‍රව්‍ය තමයි බහුලවම තියෙන්නේ. එතකොට මේ ප්‍රාවරණයක් ඉහළ කොටස, මේ ප්‍රාවරණයේ ඉහළම කොටස ඝන පාෂාණ වලින් යුක්තයි. මේකේ
ටිකක් ඇතුළට වෙන්න ගැඹුරට වෙන්න තියෙන්නේ ද්‍රව පාෂාණ. මේකේ රතු පාටින් පෙන්වන ප්‍රදේශයේ හරය අධික උෂ්ණත්වයක් තියෙනවා. මේ රතු පාට ප්‍රදේශයේ හරය කියන එක කොටස් දෙකයි. මේ ලා රෝස පාට සහ රතු පාට ප්‍රදේශය. රතු පාට ප්‍රදේශය අපි හඳුන්වනවා ඇතුළත හරය කියලා. රෝස පාට කොටස අපි හඳුන්වනවා පිටත හරය කියලා. දැන් ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ පෘථිවියේ මේ විදියට හරස් කඩක් ගත්තම තිබෙන ස්තර ටික පිළිවෙලින් කියන්න. කොළ පාට ස්තරයට අපි කිව්වා කබොල, ලා කොළ පාට ස්තරයට අපි කිව්වා ප්‍රාවරණය, රෝස හා රතු කියන ප්‍රදේශවලට අපි කිව්වා හරය. ඒකත් ඇතුළතම හරය රතු පාටින්, පිටත හරය ලා රෝස පාටින් තියෙනවා. පිටත හරය මේ තියෙන රෝස පාටින් පෙන්වන පිටත හරය කිලෝමීටර් 2400ක් පමණ වෙනවා. හරය කිලෝමීටර් 1100ක විතර ඝනකමක් තිබෙනවා. මත් බලමු ඊළඟට මේ හරය තුල මොනවද වැඩිපුරම තිබෙන්නේ කියලා. මේ හරේ වැඩිපුරම තිබෙන්නේ මේ රෝස පාට හා රතු පාට ප්‍රදේශ දෙකෙන් පෙන්වන හරේ වැඩිපුරම තියෙන්නේ ද්‍රව යකඩ සහ ද්‍රව නිකල්. මේ හරේ ඉහළ කොටස, මේ තියෙන හරේ ඉහළ කොටස ද්‍රව වූ අයන් සහ යකඩ, අය නිකල් ඒ ලෝහ වලින් බහුලයි. මෙහි උෂ්ණත්වය කෙතරම්ද කියනවනම් සෙන්ටිග්‍රේඩ් අංශක 4400ත් 5000ක් තරම් අධික උෂ්ණත්වයක් තිබෙනවා. එහෙනම් හරේ උෂ්ණත්වය ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඇහුවොත් කියන්න ඕනේ කොහොමද? සෙල්සියස් අංශක 4400ත් 5000ත් අතර. මේ හරේ ද්‍රව වූ යකඩ සහ නිකල් තිබෙනවා. මේ හරයේ තියෙන අයන් සහ නිකල් වලින් පෘථුවියට ලැබෙනවා ගුණයක්, චුම්බක ගුණය අපි කලින් පාඩමේ කියලා දුන්නා. එනම් පෘථුවියේ බුහු චුම්බකත්වයට හේතු වෙන්නේ මේ හරයේ තිබෙන ද්‍රව වූ යකඩ සහ නිකල් නිසා. එහෙනම් දුවේ පුතේ අපි යමු පාඩමේ ඊළඟ කොටසට. එහෙනම් දුවේ පුතේ ඔයගොල්ලෝ මේ ක්‍රියාකාරකමේ පෘථිවිය පිළිබඳ අභ්‍යන්තරය පිළිබඳ ගොඩක් දේවල් අහගත්තා. අපි බලමු සාරාංශයක් විදියට පෘථිවියේ ව්‍යුහය කොහොමද සකස් වෙලා තියෙන්නේ, පෘථිවියේ අභ්‍යන්තරය කොහොමද. එතකොට මේ අපේ පෘථිවිය ගත්තම දුවේ පුතේ මේකේ අභ්‍යන්තරය ගැන තොරතුරු කවුද හොයන්නේ? අපි හොයන්නේ නැහැ. මේ පෘථිවියේ අභ්‍යන්තරය පිළිබඳ තොරතුරු හොයන කට්ටියක් ඉන්නේ. පුළුවන් ද කියන්නේ කට්ටිය කවුද කියලා? ඒ තමයි භූවිද්‍යාඥයෝ. මේ භූවිද්‍යාඥයෝ කොහොමද මේ පෘථිවිය ඇතුළත තොරතුරු ස්වභාවය අධ්‍යයනය කරන්නේ? කොහොමද ගන්නේ? තොරතුරු ලබා ගන්නේ කවුද? තොරතුරු දෙන්නේ එකක් තමයි දුවේ පුතේ පෘථිවියේ සිදුවන ගිනි කඳු පිපිරීම් වල පෘථිවියේ සිදුවන ගිනි කඳු පිපිරීම් මඟින්. දෙවෙනි එකත් අපි කියමු පෘථිවියේ සිදුවන භූකම්පන මඟින්.
ප්‍රධාන වශයෙන් මේ කාරණා දෙක මගින් භූ විද්‍යාඥයෝ පෘථිවිය ඇතුළත ස්වභාවය පිරික්සන ගිනිකඳ පිපිරීම් වලින් පෘථිවිය අභ්‍යන්තරයේ තියෙන මැග්මා ඒවා ලාවා විදියට පෘථිවිය මත පිටට පැමිණෙනවා. මේ ලාවා කියන ද්‍රව අවස්ථාව ඝන අවස්ථාවට පත් වුණාම විවිධ පාෂාණ වර්ග නිර්මාණය වෙනවා. මේ පාෂාණ වර්ග අධ්‍යයනය කිරීමෙන් පෘථිවියේ අභ්‍යන්තර ස්වභාවය කෙබඳුද කියලා භූ විද්‍යාඥයන්ට කියන්න පුළුවන්. ඊළඟට භූ විද්‍යාඥයෝ වැඩියෙන්ම ප්‍රධාන වශයෙන්ම පෘථිවියේ අභ්‍යන්තරයේ පිළිබඳ තොරතුරු ගන්නේ භූකම්පන මගින්. මේ භූකම්පන සිදු වෙන්නේ පෘථිවියේ අභ්‍යන්තරයේ. පෘථිවියේ අභ්‍යන්තරයේ සිදුවන මේ භූකම්පන කොහොමද භූකම්පන වලින් තොරතුරු ගන්න? මේ භූකම්පන හසු කරගන්න උපකරණ නිර්මාණය කරලා තියෙනවා. ඒ තමයි භූකම්පන මාන. භූකම්පන මාන ඒවා පෘථිවියේ විවිධ ස්ථානවල ස්ථානගත කරලා තියෙනවා. භූචලනයක් සිදුවුණු ගම ඊට ආසන්නයේ තියෙන මේ භූකම්පන මානවල සම්බන්ධ කරලා තියෙන පටිගත කිරීම මගින් රෙකෝඩින් අරගෙන ප්‍රස්ථාර අරගෙන ඒවා විශ්ලේෂණය කරලා භූ විද්‍යාඥයෝ පෘථිවිය ඇතුළත අභ්‍යන්තරය ගැන තොරතුරු සොයා ගන්නවා. අපේ ශ්‍රී ලංකාවේ තියෙනවා භූකම්පන මානයක් සවි කරලා කොහෙද කියන්න පුළුවන්ද? පොත කියවලා තියෙන දරුවෝ කියයි පල්ලේකැලේ කියලා. ශ්‍රී ලංකාවේ පල්ලේකැලේ ප්‍රදේශයේ භූකම්පන මානයක් සවි කරලා තියෙනවා. ඒකේ ශ්‍රී ලංකාවේ භූකම්පන පිළිබඳ තොරතුරු කොළඹ අන්දස්ථානයේ විශ්ලේෂණය කරනවා. අපි එහෙනම් දුවේ පුතේ අපි බලමු පෘථිවියේ අභ්‍යන්තරය. ඇත්තටම පෘථිවිය අපිට සමාන කරන්න බෑ කිසිම දෙයකට. නමුත් අපිට නිවසේ තියෙන බිත්තරයක් තම්බලා ඒ නිවසේ තියෙන බිත්තරයේ තම්බලෙහි හරස් කඩ අපිට ගත්තොත් මේ විදියට අපිට ස්තර තුනක් දැක ගන්න පුළුවන්. මොකද මේ බිත්තරයක හරස් කඩ පිටතින්ම තියෙන්නේ පිට කටුවක් තියෙනව නේද? කවචේ පිට කටුවට ඇතුළතින් තියෙන මොකක්ද ඕගොල්ලෝ දන්නව නේද? බිත්තර කනානේ නේද? සුදු මල්ලේ නේද? ඇතුළතින්ම තියෙන කහ පාටට මොකද්ද? කාමදේනේ. එහෙනම් දුවේ පුතේ මේක මේ විදියටම අනුරූපව පෘථිවියේ අභ්‍යන්තරයේ අපිට මේ විදියටම ස්තර තුනකින් ප්‍රධාන ස්තර තුනකින් දක්වන්න පුළුවන්. ඇත්තටම පෘථිවියේ ස්තර අපිට යම්කිසි පරිමාණයකට අඳින්න අමාරුයි. අපි පිටකටුව කියන එක පෘථිවියේ පිටකටුව වෙන්නේ අපි මේ විදියට ඇඳොත් මේ පෑනේ ඝනකමට මේ මාක පෙන් එකේ ඝනකමට අපි ඇඳොත් ස්තරයක් අන්නේ ස්තරය අපි හඳුන්වනවා පිටකටුවට අනුරූප වන ස්තරය. ඕගොල්ලෝ ක්‍රියාකාරකම්නුත් දැනගත්තා. මොකද්ද කියන්නේ? කබුල. මේ කබුල තමයි ඔබත් මම
සියලුම ජීවීන් වෙසෙන කබල. මේක සමහර ස්ථානවල අපේ පෘථිවි කබල කඳු වැටි නේද? පහත් බිම් සාගර එහෙම තිබෙනවානේ. ඒතර පහත් බිම් වල තමයි සාගර. සාගර නිර්මාණය වෙන්නේ පහත් බිම් වල. එතකොට පෘථිවි කබල අපි මේ විදියට නිර්මාණය කරොත් ඇන්දොත් පෘථිවි කබලේ වැඩිපුරම ඝනකම් ආසන්න වශයෙන් කිලෝමීටර් 40ක් 35ක් වගේ වෙනවා. මේ තියෙන්නේ සාගර පතුල. සාගර පතුලේ ඉඳන් බැලුවොත් මේ පෘථිවි කබල කිලෝමීටර් 5ක් තරම් කෙටි වෙනවා. මේ මං යන්නේ පෘථිවි කබල. මේ පෘථිවි කබල ගිනි කඳු වෘක්ෂ ලතා ආදී ජීවීන් වෙසෙන විවිධ පරිසර තිබෙන සාගර මුහුදු තිබෙන සාගර පතුලේදී පෘථිවි කබලයේ ඝනකම කිලෝමීටර් 5ක් පමණ. නැත්නම් කිලෝමීටර් 35ක උපරිම කිලෝමීටර් 40ක් විතර. එතකොට මේක අපි මිලිමීටර් 2ක් වගේ කබල ඇන්දොත් කබල මිලිමීටර් 2කට වගේ සීමා කරොත් මට අඳින්න වෙන්නේ ඊළඟ ස්තරය කබලට ඇතුළතින් තියෙන ප්‍රාවරණය. මට අඳින්න වෙන්නේ මේක මිලිමීටර් 2ක් ඝනකම නැත්නම් සෙන්ටිමීටරයක් ඝනකමට ඇඳන මේක සෙන්ටිමීටරයක් ඝනකමට ඇඳන පෘථිවි කබල අපි හිතමු මේක පරිමාණයට සෙන්ටිමීටර 1ට ඇඳලා කියලා. සෙන්ටිමීටර් 1ට ඇඳොත් මට ප්‍රාවරණය අඳින්න වෙනවා දුවේ පුතේ සෙන්ටිමීටර් 80ක් විතර. මේක සෙන්ටිමීටරයක් ඝනකම නම් ප්‍රාවරණය සෙන්ටිමීටර් 80ක්. එතකොට බෝඩ් එකේ මට එච්චර ප්‍රමාණයක් අඳින්න බැරි නිසා මම මෙහෙම අඳින්න. එහෙනම් මේ ප්‍රදේශය ප්‍රාවරණ. එහෙනම් කබලේ මොනවද තියෙන්නේ? කබලේ පාෂාණ වර්ග තිබෙනවා. ප්‍රධාන වශයෙන් තිබෙන මූලද්‍රව්‍ය මොනවද? වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය වන්නේ ඔක්සිජන්, සිලිකන් සහ යකඩ. ඔක්සිජන්, සිලිකන් සහ යකඩ. පෘථිවි කබලේ වැඩිපුරම තිබෙන්නේ මොනවද? ඔක්සිජන්, සිලිකන් සහ ඇලුමිනියම්. එහෙනම් මම මෙතනින් ලියන්න. පෘථිවි කබලේ වැඩිපුරම තියෙන්නේ ඔක්සිජන් මූලද්‍රව්‍ය, සිලිකන් මූලද්‍රව්‍ය සහ ඇලුමිනියම්. මේ ප්‍රාවරණය ස්තරය කිලෝමීටර් 2900ක් පමණ ගැඹුරට විහිදෙනවා. මේ ස්තරය කිලෝමීටර් 2900යි. මේක කේන්ද්‍රය ගත්තොත් පෘථිවියේ කේන්ද්‍රය මේ ප්‍රාවරණය 15 මායිමේ ඉඳන් මේ දුර දුව පුතේ කිලෝමීටර් 3500ක් පමණ වෙනවා. එහෙනම් පෘථිවි කබල පිටතම ස්තරය ඊට ඇතුළතින් කිලෝමීටර් 2900ක් ගැඹුරට විහිදෙන්න තිබෙන ස්තරය තමයි ප්‍රාවරණය. ඒතර මේ ප්‍රාවරණේ ඝන පාෂාණ තියෙනවා ඉහළ ස්තරවල, පහළ ස්තරවල ද්‍රව පාෂාණ පවා තිබෙනවා. පල්ලෙහාට යන්න පෘථිවියේ පුතේ පෘථිවියේ උෂ්ණත්වය වැඩි වෙනවා. සාමාන්‍ය ප්‍රාවරණයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1400ක් පමණ අතරතුර දිවය. ප්‍රාවරණයේ තිබෙන බහුල මූලද්‍රව්‍ය
අර කබලේ තියෙන මූලද්‍රව්‍යම තමයි ඔක්සිජන්, සිලිකන්, ඇලුමිනියම්, ඊට අමතරව දුවේ පුතේ මැග්නීසියම් කියන ලෝහයත් ප්‍රාවරණයේ දකින්න පුළුවන්. ප්‍රාවරණයට ඇතුළතින් අධික උෂ්ණත්වයකින් තිබෙන මෙන්න මේ ස්තරය අපි හඳුන්වනවා හරය කියලා. එහෙනම් දුවේ පුතේ බිත්තරයක හරස්කඩක් මේකට සමාන කරොත් පිටකටුවට අනුරූප වෙන්නේ මොකක්ද? කබල. සුදු මදේට ස්තරයට අනුරූප වෙන්නේ ප්‍රාවරණය. කහමදේට ඇතුළතින්ම තිබෙන කහමදේට වැඩිපුර ප්‍රදේශයක තියෙන කහමදේ. කහමදේට මේකෙත් වැඩිපුර ප්‍රදේශය හරය තමයි අනුරූප වෙන්නේ. අපි කිව්වා කබල සෙන්ටිමීටර් 1කින් ඇන්දොත් ප්‍රාවරණය අඳින්න වෙන්නේ සෙන්ටිමීටර් 80ක් විතර පරිමාණයට. හරය අඳින්න වෙනවා සෙන්ටිමීටර් 100ක්. මීටර් 1ක් විතර. පැහැදිලිද? අපි ප්‍රාවරණය කබලේ ඉඳන් පටන් ගමු. කබලේ ඝනකම සෙන්ටිමීටර් 1කින් දැක්වුවොත් ප්‍රාවරණයේ ඝනකම අපිට දක්වන්න වෙන්නේ සෙන්ටිමීටර් 80කින්. ඔයගලන්ට පේනවනේ 80 ගුණයක් ප්‍රාවරණය විශාලයි දල වශයෙන්. හරය පෘථිවියේ කේන්ද්‍රය දක්වා හරය වෙනවා සෙන්ටිමීටර් 100ක්. බෝඩ් එකේ අඳින්න බෑ මේ පරිමාණයට. එහෙනම් ඔයගලන්ට පේනවා හරය තමයි වැඩිපුරම තිබෙන්නේ. කිලෝමීටර් 3500ක්. මේ හරයේ උෂ්ණත්වය මේ හරයක් බෙදෙනවා ස්තර දෙකකට. හරයක් බෙදෙනවා ස්තර දෙකකට. මම වෙන පාටකින් අඳින්න. ඇතුළත හරය සහ පිටත හරය. මේ හරය කිව්වේ මේ දෙකටම මේ රතු පාටින් දක්වලා තියෙන්නේ ඇතුළත හරය. මේක ඇතුළත හරය. ඇතුළත හරය මේ පෘථිවියේ අභ්‍යන්තරයේ අධික උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 5000ක් පමණ තරම් විශාලයි. උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් අංශක 5000යි. ඇතුළත හරය. පිටත හරය මේක පිටත හරය. පිටත හරය. පිටත හරයේ උෂ්ණත්වයේ දුවේ පුතේ සෙන්ටිග්‍රේඩ් අංශක 4400ක් පමණ වෙනවා. පිටත හරය මොනවද තිබෙන්නේ? තනිකරම ද්‍රව පාෂාණ. වැඩිපුරම තියෙන්නේ ද්‍රව පාෂාණ. මොනවද? ද්‍රව වූ යකඩ සහ නිකල්. එනම් පිටත හරයේ තියෙන්නේ ද්‍රව යකඩ සහ නිකල්. ඇතුළත හරය අධික පීඩනය නිසා පෘථිවිය අභ්‍යන්තරයේ අධික පීඩනය නිසා ඝන වෙලා ඝන පාෂාණයක් තියෙනවා. ඝන වූ යකඩ සහ නිකල්. එහෙනම් දුවේ පුතේ අපි පළවෙනි කොටසට මේ කරුණු ටික ඕගොල්ලන්ට ඉදිරිපත් කරනවා. මේක සාරාංශයකුත් අපි දානවා. ඔයගොල්ලෝ දන්නවා දුවේ පුතේ අපේ පෘථිවියේ ශ්‍රී ලංකාවේ නොමෙතුණාට සමහර රටවල් වල විශාල වශයෙන් ගිනි කඳු පිපිරීම සිදු වෙනවා.
මේ ගිනි කඳු පිපිරීම මගින් පිටතට පැමිණෙන ලාවා ඒවා ඝන වීමෙන් ඇතිවෙන පාෂාණ අධ්‍යයනය කිරීමෙන් භූවිද්‍යාඥයෝ පෘථිවිය අභ්‍යන්තරයේ විව්වේ ගැන තොරතුරු ගොඩාක් ගෙන සොයා ගන්නවා. ඊට අමතරව භූකම්පන මානවලින් තොරතුරු ලැබෙනවා කිව්වා. මේ පෘථිවි කබල පුතේ කොහොමද හැදිලා තියෙන්නේ? මේ පෘථිවි කබල හැදිලා තියෙන පුතේ බුහු තැටි කියන කොටස් වලින් තමයි සෑදිලා තියෙන්නේ. මේ බුහු තැටියක් කියන පුතේ විශාලයි. ඒවා මම රූපරාම පෙළක් දාන්න විවිධ රටවල් මායිම් කරමින් සාගර පතුල හරහා දිවෙන මායිම් බොහොමයක් තිබෙනවා. මේ භූතැටි මායිමක් පිළිබඳව ඕගොල්ලන්ට ඉතාමත් සුප්‍රසිද්ධ භූතැටි මායිමක් දකින්න ලැබෙනවා. කොහෙද මේක තියෙන්නේ? උතුරු ඇමරිකාව. මොන ප්‍රාන්තයේද? කැලිෆෝනියා ප්‍රාන්තය. ඕගොල්ලන්ට පේන මේ භූතැටි මායිම හඳුන්වනවා මොකක් කියලාද? සැන් ඇන්ඩ්‍රියාස් විභේදය කියලා. සැන් ඇන්ඩ්‍රියාස් විභේදය. එනම් මේ පෘථිවියේ කබල නිර්මාණය වෙලා තියෙන මේ භූතැටි කොහෙද තිබෙන්නේ? අපි පෘථිවියේ කබල ඇඳ මන් ටිකක් ඝනකමට අඳින්න ඊළඟට ප්‍රාවරණය ඇතුළත හරය මේක කබල ඊට ඇතුළතින් ප්‍රාවරණය කිව්වා ඊටත් ඇතුළතින් තිබෙන්නේ හරය මේ පිටත හරය මේක පිටත හරය මේක ඇතුළත හරය මේ ඇතුළත හරය ඝන වූ නිකල් සහ යකඩ වලින් සැදලා තියෙනවා. හැබැයි පිටත හරය මේක ද්‍රව අවස්ථාවේ තිබෙන්නේ. ද්‍රව යකඩ සහ නිකල් ද්‍රව වූ යකඩ සහ නිකල් මේ ප්‍රාවරණයේ පහළ කොටස් ද්‍රව පාෂාණ වලින් තිබෙන්නේ. ප්‍රාවරණයේ පහළ සීමාවේ අධික උෂ්ණත්වය නිසා ද්‍රව පාෂාණ වෙලා මේ ඝන පාෂාණ දුවේ පුතේ මේ පෘථිවි කබල මේ විදියට මේ ද්‍රව පාෂාණ මත මේ විදියට අපි කියනවා භූතැටි කිහිපයකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේ විදියට මේ ද්‍රව පාෂාණ මත මේ ඝන පාෂාණ පාවෙමින් තිබෙන්නේ. මේ තිබෙන්නේ භූතැටි මායිම. අර සැන් ඇන්ඩ්‍රියාස් විභේදය වගේ. මේක තමයි පෘථිවියේ මතු පිටදී මේ පැල්ම පේනවා. පෘථිවියේ මතු පිට අන්න භූතැටි මායිමක්. පෘථිවියේ මතු පිටින් පේන භූතැටි මායිමක්.
භූතටි මායිම අපි කිව්වා සැන් ඇන්ඩ්‍රියාස් විභේදය වගේ. මේවා සාමාන්‍යයෙන් වසරකට සෙන්ටිමීටර් 1-2 පමණ සාමාන්‍ය චලනයක් වෙන්නනවා. ඒ භූතටි චලන වලට හේතුව මේ පිටත හරේ සහ පහළ ප්‍රාවරණයේ ඇතුළු ඇතිවන භූකම්පන නිසා. මේ ඇතුළත තියෙන විශාල ඝන පාෂාණ අධික කම්පනයට ලක් වුණාම අපි කියන්නේ භූකම්පනය. මේ භූකම්පනයේදී මේවා අතර යම් යම් චලන ඇති වෙනවා. ඔබත් මමත් වෙසෙන මේ ශ්‍රී ලංකාව අයිති වෙන්නේ ඉන්දියන් ඕස්ට්‍රේලියානු භූතැටි. නැත්නම් ඕස්ට්‍රේලියානු ඉන්දියන් භූතැටි. ඒ වගේ භූතැටි කිහිපයක් තියෙනවා. උතුරු ඇමරිකානු භූතැටි, දකුණු ඇමරිකානු භූතැටි, ඕස්ට්‍රේලියානු භූතැටි, පැසිෆික් භූතැටි, අප්‍රිකානු භූතැටි, යුරෝපා භූතැටි. ඔය විදිහට භූතැටි ගණනාවකින් සෑදිලා තියෙනවා. හැබැයි දැන් වර්තමානයේ අප වෙසෙන ඉන්දියන් ඕස්ට්‍රේලියානු භූතැටි දෙකට කැඩිලා භූතැටි දෙකක් විදියට ඕස්ට්‍රේලියානු භූතැටියක් සහ ඉන්දියානු භූතැටියක් විදියට නිර්මාණය වෙලා තිබෙනවා. එහෙනම් දුවේ පුතේ අපේ මේ පෘථිවියේ නිතරම සිදුවෙනවා භූකම්පන. මේ භූකම්පන නිසා තමයි මේ පෘථිවියේ චලන ඇති වෙන්නේ. දුවේ පුතේ මේ පෙන්නපු භූතැටි මායිම් මේ මායිම් වැඩිපුර පිහිටන්නේ කොහෙද? මේ අපේ පෘථිවියේ වැඩිපුරම කව වෙලා තියෙන්නේ, වට වෙලා තියෙන්නේ සාගර නිසා. වැඩිපුරම මේ භූතැටි මායිම් තිබෙන්නේ සාගර පතුලේ. සමහර වෙලාවට මේ භූතැටි මායිම් ගොඩබිම දක්නට ලැබෙනවා. අපි උදාහරණයක් විදිහට කිව්වා සැන් ඇන්ඩ්‍රියාස් විභේදය. ඒ සැන් ඇන්ඩ්‍රියාස් විභේදයේ රූපරාමු මම දානවා. ඒ සැන් ඇන්ඩ්‍රියාස් විභේදය මේක තමයි ඒ භූතැටි මායිම පැල්ලමක් විදියට දිස් වෙන්නේ. මේ පැල්මේ දෙපස තියෙන භූතැටි මොනවාද? මේ එක භූතැටිය, මේ තව භූතැටිය. මේක තමයි උතුරු ඇමරිකානු භූතැටිය. මේ පැත්ත තියෙන්නේ පැසිෆික් භූතැටිය. එහෙනම් පැසිෆික් භූතැටියයි උතුරු ඇමරිකානු භූතැටියයි අතර තියෙන මායිමක් විදියට තමයි මේ සැන් ඇන්ඩ්‍රියාස් විභේදයේ තියෙන්නේ. පෘථිවිය අභ්‍යන්තරයේ සිදුවෙන මේ භූකම්පන නිසා ඒවායේ ශක්තියෙන් මොනවද සිදුවෙන්නේ? ඔයගොල්ලෝ මතක ඇති සුමාත්‍රා දූපත් අසල 2004 වර්ෂයේදී සිදු වූ සුනාමි. ඒ පෘථිවියේ අභ්‍යන්තරයේ සිදු වූ භූමිකම්පාවකින් තමයි එම වුනේ. එහෙනම් මේ භූතැටි අතර සාපේක්ෂව සිදුවන චලනය මේ රූපරාමු වලින් බලා ගන්න. ඒ රූපරාමු වලින් ඔයගලන්ට පෙනෙන්නේ කොහොමද මේ භූතැටි දෙකක් එකිනෙක චලනය වෙන්නේ කියලා. මේ චලනයේදී අතම් විට විශාල ශක්තියක් නිකුත් වෙනවා. ඒක විශාල පිපිරීමක් විදියට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ මේ පාඩමේ සාරාංශයක් විදියට මේ කරුණු මම ඔබ වෙත ගෙනාවා. ඊළඟ පාඩමේ නැවත අපි හමු වෙමු.